නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබට මතකයි පසුගිය වැඩසටහනේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තීන මිද්දේ පිළිබඳව අපට දහම් කරුණු පවසා වදාලා. ඉතින් නිදිමතට තුරු දෙන ධර්ම කාරණා ඒ වගේම ඉන් මිදීම පිණිස වීරිය ඇති කරගන්නේ කොහොමද ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපට පවසා වදාලා. ඉතින් අද දවසෙත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව අපට උදා වෙනවා. ඉතින් මහා සංඝරත්නයේ කරුණාව නිසා මේ සියල්ල අපට දායාද වන්නේ. අපි පළමුවෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනාමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පවුලේ සියලු දෙනාට සෙත් පැතීමේ අරමුණ ඇතිව පින්වත් ජයන්තා කොඩිතුවක්කු මහත්මිය සහ හසිත සෙනවිරත්න මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන ඒක රාශී කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡා ආරම්භ කරමු. ස්වාමීනි අද දවසෙත් අපට අනුකම්පාවෙන් වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව ඔබ වහන්සේට අදහස් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ නීවරණ ධර්ම පිළිබඳව. ඒතර මේ බුද්ධ ශාසනයක් තුල පමණමයි මේ වගේ අකුසල් ගැන කතා කරලා මේ අකුසල් දුරු කරගන්න ආකාරي කතා කරමින් සිත දියුණු කරගන්න වැඩපිළිවෙලක් ගැන කතා කරන්නේ. ඒතර බුද්ධ ශාසනයෙන් බැහැර ඒ වගේ වැඩපිළිවෙලක් මේ ලෝකේ නැහැ. එහෙමයි ස්වාමීනි. සැබෑ එතකොට සත්වයේගේ පිරිසිදු බව බුදු කෙනෙක්මයි දකින්නේ. සම්මා සම්බුදු කෙනෙක්මයි දකින්නේ. සැබෑම සත්වයේගේ පිරිසිදු වෙන විදිය. සැබෑ විදියටම සත්වයේකට සිත සැලසෙන විදිය. එහෙමයි. සැබෑ විදියටම සත්වයේගේ ජීවිතයට වාසනාව කැඳෙන විදිය. මේ අපි කියන්නේ සාමාන්‍ය මේ සත්‍යයේ ලකියෙක් කියලා කියන්නේ වාසනාව. ඇත්තට මේක කැඳෙන ක්‍රමය බුදු කෙනෙක් තමයි දකින්නේ. එතකොට මේ බුද්ධ ශාසනයකින් බැහැරව මෙහිම දෙයක් දකින්න කෙනෙක් මේ ලෝකේ නැත. අහෝ මේ බුද්ධ ශාසනයක අසිරිය. අහෝ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තියෙන අසිරිය. ඒතර මේ ආශ්චර්යය කියන කාරණේ අපි තේරුම් ගන්න නිතර මහන්සි ගන්න ඕන මේ ධර්මයෙන්මයි. ඒතර මේ ධර්මයේ කියවමින් ධර්මයේ සිහි කිරීමෙන්මයි අපේ හිතට හේතු ගන්නෙන්නේ තේරෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ මේ අවබෝධය ආශ්චර්ය කොතරම් අద్භූතද ආශ්චර්යද කියලා. මොකද මේ අකුසලයක් දුරු කරන සත්‍යයක් පිරිසිදු වෙනවා කියන කාරණේ මේ ලෝකෙට ආශ්චර්ය කාරණාවක්. එහෙමයි ස්වාමීනි. අකුසලයක් දුරු කරලා සත්‍යය පිරිසිදු වෙනවා කියන්නේ. කුසල ධර්මයක් වඩලා සත්‍යය මේ පිරිසිදු වෙනවා කියන එක. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක් ඉතින්. එහෙමයි ස්වාමීනි. මෙන්න මේ කාරණා අහන බුද්ධිමත් ප්‍රඥාවන්ත නුවණ තියෙන දෙව් මිනිස් ප්‍රජාවට බුදුරජාණන් වහන්සේ සරණ කරගන්න පිරිසක් බවට පත් වෙනවා. ඒත් අපිට තේරෙනවා නම් මේ නුවණක් තියෙන්න ඕන බුදු කෙනෙක් සරණ කරගන්න.
මේක අන්ධානුකරණයෙන් සරණ කරගන්න එකක් නෙමෙයි මේ තියෙන්නේ. සමහරට අන්ධානුකරණයෙන් සරණ කරගන්න අය වෙන්නේ නැති සමහර විට අද මෙතන හෙට වෙන තැනක. එහෙමයි ස්වාමීනි. එහෙමනේ තියෙන්නේ. ඒතර ධර්මයේ තුලිනුයි බුදු කෙනෙක් සරණ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. ධර්ම ශ්‍රවණේ. එහෙයි ස්වාමීනි. ධර්මයේ කියවලා ධර්මයේ සිහි කළා මධ්‍යස්තව මේ ධර්මයේ නුවණින් විමසද්දි තමයි සැබෑ සරණ ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙයි ස්වාමීනි. එහෙම නැත්නම් හැබැයි සරණ ඇති කරගන්න බෑ. එහෙමයි. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස මේ මොකද්ද මේ කරන්නේ? සැබෑම සරණ සැබෑම මේ සරණේ පිහිටන විදිය, ස්ථිරව පිහිටන විදිය. සැබෑම තමන්ගේ වාසනා ගුණ මහිමේ ඇති කරගන්න විදිය. සැබෑ විදියටම සත්‍වේ පිරිසිදු කරන විදිය මේ ලෝකෙට ඉස්මතු කරලා දෙන්නයි මේ ධර්ම දාන දෙන පිරිත නිරන්තරයෙන් මහන්සි ගන්න. එහෙමයි. ඒතර මේ ධර්ම දානයේ දෙන පිරිස නිරන්තරයෙන් මේ උදාර අවස්ථාව දෙව් මිනිස් ලෝකයාට විවර කරද්දි සැබෑම වාසනාව ගෙන දෙන පණිවිඩය දෙව් මිනිස් ලෝකයාට නිරන්තරයෙන් දෙද්දී සැබෑම ස්ථිර රැකවරණයේ පිහිටන්න නිරන්තරයෙන් උපකාර කරද්දී ධර්ම දානය දෙමින් ඒ අනුශාසනාවේ පිහිටවද්දී Tamanට සසරේ මොකද්ද වෙන්නේ? අසරණ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අසරණ වෙන්නේ. එහෙයි. ඒතර බලන්න මේ සැබෑ විදියටම Taman අසරණ නොවන මාවත තමයි මේ පිනේ විවර කරගන්නේ. එහෙමයි. ස්වාමීනි කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදි දැන් අපිට අකුසලයෙන් වෙන්න කුසලයේ සමාදන් වෙන්න කියන දේ තමයි නිතරම මේ හුරු වගේ. නමුත් මේ වැඩපිළිවෙල තියෙන්නේ සම්බුද්ධ ශාසනය කියලා ඒ උදාර පැහැදීම හිතේ ඇති කරගන්න තියෙනවා ස්වාමීනි. ඒක තමයි මුලින් ඇති වෙන්න ඕන. එහෙමයි. ඒක මුලින්ම ඇති වෙන්න ඕන කාරණාවක්. එහෙයි ස්වාමීනි. බුද්ධ ශාසනයකින් මේක බැහැරව සිදුවෙන්නේ නැහැ කියන කාරණේ. එහෙමයි. මොකද මේ කාරණේ ස්ථිරව පිහිටව ගන්න බැරි වුණොත් එහෙම අපිට අලාභයක් ඒක. ඒක ස්ථිරව පිහිටන්න ඕනේ. එහෙයි ස්වාමීනි. මොකද ස්ථිරව අපි ඒක පිහිටව ගන්න අපි සසරෙත් බුද්ධ ශාසනයෙන් බැහැර වෙන්නේ නැහැ. ශාසනය කෙරෙහි ප්‍රසාදය. ශාසනය ගැනම ප්‍රසාද උපදව ගන්නවා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ගැනම ප්‍රසාද උපදව ගන්නවා. මේ ධහම ගැනමයි ප්‍රසාදේ හැමතිස්සෙම මේ ධහම තේරුම් ගන්නයි මහන්සි ගන්න ඕන. යම් ආකාරයෙන් අල්ප මාත්‍ර හරි මේ ධහම තේරුම් ගන්න හැමතිස්සෙම මහන්සි ගන්නවා. තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනය ස්ථීරව පිහිට තියෙන්නේ මෙතන පමණමයි කියන විශ්වාසය මේ ජීවිතේ දියුණු කරන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. මේ Tamanට සැබෑම රැකවරණය, සැබෑම පිහිට, සැබෑම ආශිර්වාදේ, සැබෑම වාසනාව Tamanට සැබවින්ම ගෙනෙන්නේ බුද්ධ ශාසනයකින් බැහැර වෙන තැනක සිද්ධ වෙන්නේ නැහැ කියන අදහස හේතු ගන්න එනකන්, ඒ අවබෝධය හේතු ගන්න එනකන් එයා නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමයි. ධර්මයේ කියව යුතුමයි. මොකද ඒක මනස ඇතුලේ කාවද්ද ගත්ත කියන්නේ දිනු කරගත්ත කියන්නේ තීරුම් කෙරුවෝ කියන්නේ මනස තුල. ඒකට අරමුණු කෙරුවෝ කියන්නේ මනසේ ඒක අරමුණු කරවන ප්‍රමාණයටමයි බුද්ධ ශාසනයෙන් බැහැර නොවන කෙනෙක් බවට පත් කරවන්නේ. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයෙන් බැහැර නොවන කෙනෙක් බවට අරමුණු මේ කියන්නේ ඒක ගෙනත් දෙන්නේ Tamanට දෙන්න ඉන්නේ මේක හිත ඇතුලේ අරමුණු කරවන ප්‍රමාණයටමයි. එහෙමයි ස්වාමීනි. ඒතරේ අරමුණු කිරීම තමයි හැමතිස්සෙම බලවත් කරන්නේ. දැන් හදිස්සියට දුවලා දාලා දුවගෙන යන අයත් අපි දකිනවනේ ස්වාමීනි. ඔව් ඒ මොකද වෙලා තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. මෙච්චර පිරිසිදු නිර්මල ධර්මයක් මේ ඉස්මතු වෙද්දි විවර වෙද්දි මේ Tamanට මේක මගහැරෙනව නම් ඒකට හේතුව එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන්. තහින අපිට පැහැදිලිවම තියෙනවා, පැහැදිලිවම පේනවා මේ බුද්ධ ශාසනය මගහැරගන්නේ ඇයි? මේ පිරිසිදු වැඩපිළිවෙල මගහැරගන්නේ ඇයි? මේක හරියට මේක තේරුම් අරගන්න බැරි වීම නිසා. මේක හරියට තේරුම් ගන්නයි මහන්සි වෙනවා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයේ විනෝදයක් නෙමෙයි ඇති කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඇත්තට මේ ධර්ම ශ්‍රවණයෙන් අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒ අවබෝධයෙන් සතුටු වෙන්න ඕන ඇත්තටම. නැත්තම් මේක හුදු කාලේ නාස්ති මේ නැති කරගන්න කාලේ දැන් තමන්ගේ කාලය මිඩංගු කරන්න ක්‍රමයක් හොයනෝනේ කට්ටිය.
මේ කාලය මිඩම් කරන්න ක්‍රමයක්ම නෙමෙයි මේ ගන්න ඕන. හැමතිස්සෙම මේක අපිට විශාල අනතුරක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. විශාල අනතුරක් තියෙනවා. එහෙයි. කොහොමද මේ අකුසල් දුරු කරගන්න බැරි වීම, කුසල් දිනු කරගන්න බැරි වීම, මේ අකුසල් දුරු කරන කුසල් දිනු කරන වැඩපිළිවෙල බුද්ධ ශාසනයෙන් බැහැර වෙන තැනක මේක නෑ කියන අවබෝධය, වැටහීම තමන්ගේ මනසේ උපද්ද ගන්න බැරි වීම, මේ විශාල දෝෂ අපේ ජීවිතේ තියෙන. එහෙමයි. දැන් අකුසල් දුරු කරගන්නවා කියන එකත් කුසල් දිනු කරගන්නවා කියන එකත් යම් ප්‍රමාණයක සමහරලාට ඒක තීරුම් ගැනීමක් ඇති කරගත්තත් මේක බුද්ධ ශාසනයෙන් බැහැර තැනක නෑ කියන වැටහීම ඇති කරගත්ත නැත්නම් හානියක්. එහෙමයි. බුද්ධ ශාසනයෙන් බැහැර තැනක මේක නෑ කියන කාරණේ. මොකද ඒතර සමහරලාට වෙන වෙන ආගම් වලත් හදාarලා ඊට පස්සේ හිතනෝනේ ඉතින් අර මේ අර ආගමේ අසවල් කාරණේ කියලා තියෙන මෙහෙමයි. ඒ කාලෙත් එහෙම තිබුණනේ. දැන් නිගණ්ඨනාථ පුත්ත මෙහෙමයි මේ උණු වතුර විතරයි බොන්නේ ඇල් වතුර බොන්නේ නැහැ. එන ඒකෙත් තියෙනවනේ මේ සත්තුන්ට හිතයිසී බව ආදරය අනුකම්පාව තියෙනවනේ. කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? පොඩි කාරුණකින් මේක නැති කරගන්න. අර ශාසනය කිරි තියෙන උදාාර පැහැදීම මේක නැති කරගන්න. තුනේ කරගන්න. ඒකයි කියන්නේ දැන් බොහෝ කොට මේක ශ්‍රවණය කිරීමේ වටිනාකම තියෙන එක. එහෙමයි. බොහෝ කොට ශ්‍රවණය කර කර බොහෝ කොට ශ්‍රවණය කර කර හිතන්න ඕන එකක් තමයි අහෝ මේ උදාාර වූ කරුණ ධර්මයේ වෙන ශාසනයක නැහැනේ. මේ උදාාර වූ ගුණය වෙන ශාසනයක නැහැනේ. එහෙනම් මේ උදාාර වෙලා තියෙන කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ හැම දෙයක්ම දකින්නේ. ශාස්ත්‍රුන් වහන්සේ මේ හැම දෙයක්ම දකින්නේ. අකුසලයේ කියලා දෙයක් දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේ, කුසලයේ කියලා දෙයක් දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒතර අකුසල් දුරු කිරීම, කුසල් දියුණු කිරීම ගැන දකින්නේ, ඒ තුලින් පිරිසිදු වෙනවා කියලා දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ උදාර බව ගේන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. මේ බුද්ධ ශාසනයක මේ තියෙන ආශ්චර්යය ගේන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ ගේන්නේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ සොයා ගැනීමමනේ බුද්ධ ශාසනය මිතරංග මේ ආශ්චර්ය වෙන හේතු බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දෙවියන්, මිනිසුන්, බඹුන්, ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ මෙතරම් උදාර පැහැදීමකට එන්නේ කුමක් නිසාද? බුදු කෙනෙක්ගේ තියෙන ආශ්චර්ය වූ අద్භූත වූ අවබෝධය නිසා. මේ සොයා ගැනීම මේ ලෝකෙ මේ තථාගත බුදු කෙනෙක් පහළ වෙලා කරගන්නේ නැත්තම්, ඒ අසම සම වීරියට එන්නේ නැත්තම්, ඒ අසම සම වීරියට ඇවිල්ලා මේ කියන කාරණේ සොයා ගන්න නැත්තම් අහෝ මේවා නසලිමත් වූ දහම එහෙමයි. මේ දෙව් මිනිස් ලෝකයට අහන්න නෑ. එහෙයි ස්වාමීනි. මෙවන් ශ්‍රාවක සංඝ පිරිසක් මේ දෙව් මිනිස් ලෝකයට අහන්න දකින්න හම්බෙන්නේ. ඒතර දෙව් මිනිස් ලෝකයට මෙවන් අසරිමත් ශ්‍රාවක සංඝරුවණක්, මෙවන් ස්වාක්කාත සම්දිට්ඨික දහමක් මේ අහන්න හම්බෙන්නේ, දකින්න හම්බෙන්නේ භාග්‍යවත් අරහත් සම්බුදු කෙනෙක් නිසාමයි. ඒතර මේ ලෝකේ මේ විවර නොවන මේ සුන්දර කාරණා, ආශ්චර්ය කාරණා, අద్භූත කාරණා බුදු කෙනෙක්මයි දකින්නේ. ඉතින් අදත් මම කල්පනා කළාම තීන නිමිද්ද නීවරණය දුරු කරගන්න විදිය පිළිබඳව. එතකොට අපි කතා කළා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හට නොගත්තු නිදිමත පවා හිත ඇතුලේ උපද්දන්න හේතු වෙන කරුණු. එහෙමයි ස්වාමීනි. මොකද්ද? කුසල් දහම් වලට හිතේ නොයැලෙන බවක් තියෙනවා නම්, කියන්නේ විරාගී බවට හිත ඇලෙන්නේ නැත්තම්, වීත දෝෂී බවට, වීත මෝහී බවට, කියන්නේ රාගය නැති හිතට හිත ඇලෙන්නේ, ආස කරන්නේ. එහෙමයි. ඒකම නිදිමතට යන්න හේතු වෙනවා. විරාගී බවට ආස කරන්න ඕනේ කියන්නේ. රාගය නැති බවට ආස කරන්න ඕනේ. එහෙමයි. තරහ හිතේ හට ගන්න නැත්නම් ඒකට ආස කරන්න ඕනේ. කැමැත්තක් උපදව ගන්න ඕනේ. මෝහය හට ගන්න නැති බවට මේ ආස කරන්න ඕනේ. කැමැත්තක් උපදව ගන්න ඕනේ. එතකොට ඒක තමයි මේ තීන මිද්ද හට නොගන්න හේතු බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවට ආස කරන්න ඕන, වීරියට ආස කරන්න ඕන, සතියට ආස කරන්න ඕන, සමාධි ප්‍රඥාවට ආස කරන්න ඕන. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතිපට්ඨානයේට, ඉර්ධිපාද ධර්මයන්ට, ඊළඟට මේ ඉන්ද්‍රිය ධර්මයන්ට, බල ධර්මයන්ට, ආර්ය අෂ්ටාංග මාර්ගයට මේ ඔක්කොම කුසල්නේ. එහෙමයි ස්වාමීනි. මේ සත්බොජ්ජංග වලට මේ ආස කරන්න ඕන. ධර්ම ශ්‍රවණයට ආස කරන්න ඕන.
ඊළඟට කල්යාණ මිත්‍ර සම්පත්තියට ආස කරන්න ඕන. ඊ ආසාවමයි අඩු ගානේ පිනට ආස කරන්න ඕන. ඊ ආසාවම මොකද වෙන්නේ? නිදිමත අලසකම නැති කරන්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න නිදිමත අලසකම වැඩි කරනවා මේ කුසල් දහම් වලට ආස නැති බව. එහෙමයි. ආරති. ඒ වගේම තමයි කියනවා මේ තන්දි මේ කම්මැලිකම කියන එක සාමාන්‍ය කෙනෙක් ජීවිතේ තියෙන දෙයක් ඒක. දැන් බණ අහන්නත් ආසයි කම්මැලිකමක් තියෙනවා. ඒකයි බණක් අහන්න ගිය සමහර කට්ටිය මේ නිදාගෙන බණ අහන්න කැමති සමහරලාට. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? ඒ කම්මැලිකමක් තියෙන බණ අහන්නත් ආසාවක් තියෙනවා. හැබැයි කම්මැලිකම ඊළඟට පෙරලෙන්නේ කොහාට? තීන මිද්දේට. එහෙමයි ස්වාමීනි. ඒක තමයි කියන්නේ. ඊළඟට කියනවා මේ විජම්බිකාව. කියන්නේ මේ විජම්බිකා කියලා කියන්නේ මේ ඈනුම් ඇරීම. දැන් අපි සාමාන්‍යයෙන් ඕනම දෙයකදී කම්මැලි දෙයකදී කම්මැලිකමත් එක්ක ඊළඟටම සම්බන්ධ වෙන එකක් තමයි ඈනුම් ඇරීම කියන කාරණේ. එහෙයි ස්වාමීනි. ඒකත් නිදිමතත් එක්ක තමයි යන කාරණේ. මේ ඔක්කොම එතකොට නීවරණ. එතන මේ හැම එකක්ම නීවරණ ස්වභාවය. එහෙමයි. එතකොට මේ කුසල් දහම් වලට නොයැලෙන බව ඊළඟට කම්මැලිකම ඇඟමැලි කැඩීම ඊට පස්සේ ඈනුම් ඇරීම ඊළඟට ආහාර පාන ගැනීමත් එක්ක ඇති වෙන වෙහසත් එක්ක ඇති වෙන ස්වභාවය ඊට පස්සේ හිතේ තියෙන මේ හැකුළුණු බව මේ ඔක්කොම මොනවද නින්දට පෝෂණය කරන වෙන කාරණා තීන කියලා කියන්නේ ඔක්කොම. එහෙමයි ස්වාමීනි. නිද්ද කියන්නේ තනිකර නිදා ගැනීම. එතන මේ දෙකම නීවරණ. දෙකම ප්‍රඥා ලෝකේ වහලා දාන අවස්ථා දෙකම. එහෙමයි ස්වාමීනි. දැන් කවුද මේ ලෝකෙ දකින්නේ මේ ඈනුම් ඇරීම ප්‍රඥා ලෝකේ වහනවා කියලා? එහෙමයි ස්වාමීනි. එහෙනම් නිකලස් ජීවිතවල ස්වභාවය තමයි ඈනුම් ඇරීම නැහැ එතකොට එන. හරි ආශ්චර්යයි නේ. එහෙයි. එන මේ ඈනුම් ඇරීම කියන එකත් එනම් මානසික දෙයක් එන. ආහාර පාන ගත්තට පස්සේ ඇති වෙන වෙහසක් තියෙන මානසිකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දුරු කළ හැකි දෙයක්. දුරු කරන්න පුළුවන් දේවල් එනවා. එහෙමයි ස්වාමීනි. ඒ දුරු කළ රහතුන් මේ ලෝකෙ ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. දුරු කළ අපේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ඉන්නවනේ. එහෙමයි. හරි ආශ්චර්යයක් නේද? එහෙයි ස්වාමීනි. හරිම පුදුම දෙයක්. ඒක ප්‍රඥා ලෝකේ වහනවා කියලා කියන්නේ හිතේ ඒතට මේ හිතේ අර ප්‍රබෝධයක් නැති බව පවා ප්‍රඥා ලෝකේ වහන්න හේතුව. හිතේ හැකුළුණු බව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හැකුළුණු බව කියන එකත් ප්‍රඥා ලෝකේ වහන එකක්. ඒකට ස්වාමීනි සමහර වෙලාවට එහෙම හිත මේ හැකිලිලා පැය ගණන් දවස් ගණන් සමහර විට පසුබබා අපි තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේ අපි ධෛර්ය පිටව ගන්න වමනා අනිවාර්යෙන් වීරිය ඇරෙන්න මේකට වෙන විසඳුමක් නැහැ. දැන් බලන්න අර දැන් නීවරණයන්ගේ හිත නිදහස් කරගන්න තීන මිද්දේ නිදහස් කරගන්න විදිහට කියන්නේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එහෙමයි. ඒ ඇරෙන්න මේ තීන මිද්දේ නිදහස් කරගන්න දැන් අනිත් ඒකදී මේ කාරණේ කියනවට වඩා මෙතනදී මේක ඉස්මතු කරනවා තීන මිද්දේදී. එතකොට මේ ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නං චේව තීන මිද්දං නූපජ්ජති උප්පන්නං ච තීන මිද්දං පහියති. වීරියමයි එතකොට. එතකොට මේ වීරිය කාරණේ හරි වැදගත් කාරණා බුද්ධ ශාසනය. ඊළඟට කියනවා මේ යම් විටක මේ නිදිමත හා අලස බවින් බුදුරජාණන් දේශනා කළ මේ සංඝාරව සූත්‍රයේදී මේ නිදිමත් වෙනුයි අලසන බවිනුයි පෙරලී ගිය සිත් ඇති විට ඒ නිදිමතෙන් අලසකමින් පෙරලී ගිය හිත ගොඩ ගන්න දක්ෂත් නැත්තම් තේරෙන්නේ නැත්තම් අනුන්ගේ යහපත ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ කියන හිතට. එහෙමයි ස්වාමීනි. දැන් බලන්නකොත් මේ Tamanට කොච්චර උදව් කරපු කෙනෙක් වුණත් Taman නිදිකමින් මතින් අලසකමින් යට වුණාට පස්සේ මොනවා හරි දෙයක් කළා දෙන්න කිව්වොත් එහෙම කරන්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි නේද? එච්චර බරපතල එච්චර බරපතල නිදිමතින් අලසකමින් යට වුණාට පස්සේ හිත පිහිටන්නේ මේ අනුන්ට සිදුවෙන යහපත තේරෙන්නේ නැහැ එතකොට. එහෙමයි. අනුන්ට සිදුවෙන යහපත Tamanට සිදුවෙන යහපත තේරෙන්නේ නැහැ එතකොට. එතකොට බලන්න දැන් සමහර නිදිමතින් අලසකමින් යට වුණාට පස්සේ අධ්‍යාපනයේ ලබන යුග වයසේදී අධ්‍යාපන පව ඔක්කොම කඩාකප්පල්ලා යන්නේ ඒ දැන් මේ නිදිමතින් අලසකමින් යට වෙච්ච හිතට තමන්ගේ මේකෙන් අයහපතක් වෙනවා කියන කාරණේ වැටහීම ඇති කළ දෙන්නේ.
එහෙමයි ස්වාමීනි. තමන්ට මේක ආයහපතක් වෙනවා කියලා. එතකොට මේ වීරියෙන් තමන්ට යහපතක් කරනවා කියන වැටහීම ඇති කරලා දෙනවා. එතෙන්ට එන්නේ නැහැ. එතකොට අර තමන්ට සිදුවෙන යහපත අනුන්ට සිදුවෙන යහපත හිතට අරමුණු කරවන්නේ පෙන්වන්නේ නැ කොමකටද? වීරියවන්ත හිතට තමයි. එහෙමයි ස්වාමීනි. වීරියවන්ත හිතට. එහෙයි. ස්වාමීනි මේ ලාටු වගේ බැඳිලා තියෙන මේ දේවල් කඩලා බිඳලා දාන්න ඉතින් විශාල වීරියක්. විශාල වීරියක් ගන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. ලේසි පාසු නෑ ඉතින්. එහෙයි. සම්පූර්ණ අපේ ජීවිතය යටපත් කරනම යටපත් කළම දාන. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කළා බොහෝ කලක් සජ්ජායනා කරපු වේද මන්ත්‍ර මේ දේවල් පවා මොකද වෙන්නේ? බොහෝ කලක් කියෝපුවා හිතපුවා පවා අමුත කියලා යනවා කියන මේ නිදිමතින් අලසකම හිත යට වෙනකොට. එහෙමයි. එන මේ නිදිමතයි අලසකමයි කියන කාරණේ මේ කාලයක් තිස්සේ කියෝපුවා මේ ඇසුරු කරපුවා තමන් හිතපුවා අධ්‍යාපනය කරන ළමයි නම් ඒ දැනුම ඔක්කොම අමතක කළා. වැටෙන්නේ. ඊළඟට කාලයක් මේ තමන් හදාරපු නැති දේවල් ගැන කවර කතාවද කියලා අහනවා. එන කාලයක් තිස්සේ හදාරපු දේවල් පවා හිතට අරමුණු නොවෙන්නේ නීවරණත් එක්ක. ඒතර මේ තීන මිද්දේ කියලා කියන්නේ කාලයක් පවා හදාරපු දේවල් අමතක කරන කාරණා. එන මේ වීරිය ගන්න කොච්චර අපි මේ මහන්සි ගන්න වෙනවද? එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. වීරිය කොච්චර මේ වටින කාරණාවක්ද? වටින කාරණාවක්. උතුම් කාරණාවක්. උතුම් කාරණාවක්ද නේ? එහෙමයි. ඊට පස්සේ කියන එකට ලස්සන උපමාවක් බුදුරජාණන් දේශනා කළා මේකෙදී. යම්සේ මේ දියසෙවෙල් හා පෙද පහසේ පිරී ගිය දිය බඳුනක් ඇද්ද. දැන් බලන්න අර කාමච්ඡන්දෙට ගත් උපමාව තමයි මේ විවිධ පාට වර්ග විචිත්‍රයි. එහෙමයි. ව්‍යාපාදේ හරි දුප්පීඩා සහිත උණු වතුර ගත්ත උපමාවට. නිදිමත අලසකම කියලා කියන්නේ නිකන් බේරෙන ගතියනේ තියෙන්නේ මහා. නෝන්ජ අර කම්මැලි ගතිය නිකන් අර ඒකින දියසෙවෙල් අරගෙන තියෙන එකට. එහෙයි ස්වාමීනි. පෙඳ පාසි පිරී ගිය දිය බඳුනක් ඇද්ද. දැන් අර නිදිමතින් අලසකමින් යට වෙච්ච චරිත දැක්කත් නිකන් ඒතර ප්‍රියමනාප නැහැ. ප්‍රියමනාප නැහැ දැක්කට පස්සේ. ඒක අපි මීට ඉස්සෙල්ලා දේශනාවක් කතා කළා අර. එහෙමයි ස්වාමීනි. ඒ රජතුමා ඒ රටවාසීන්ට ප්‍රියමනාප වෙන්නේ නැහැ කියනවා. නිදිමතින් අලසකමින්. එහෙමයි. හරි පුදුමයි ඒක. කාර්ය අසමත් වෙනවා. අසමත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ගෙදර ගෘහමූලිකයෙක් නම් ප්‍රියමනාප නැහැ කියන අනික් කට්ටියට. අනික් කට්ටිය සමහරට අලසයි. ඒත් මෙයා ප්‍රියමනාප නැහැ. ඒක තමයි ස්වභාවය. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා දැන් ඔය දියසෙවිල් පාසි පිරී ගිය දියබඳුරකින් තමන් පුරුෂයෙක් මුවසටහන බලන්න. ඒ කාලේ මේ කණ්ණාඩි වලට මේ තාක්ෂණ ඇති වෙච්ච යුගයක් නෙමෙයි නේද කොට. ඒත් බලන්න මේ වගේ මුවසටහන බලන දියබඳුන පාවිච්චි කරලා තියෙනවා එතකොට. හැබැයි මුවසටහන මේ ප්‍රකට කරවන්නේ නැහැ කියනවා. අඩුපාඩු ප්‍රකට කරවන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ වගේ තමයි කියන මේ හිතේ තියෙන අඩුපාඩු, කයේ අඩුපාඩු, වචනේ අඩුපාඩු ප්‍රකට කරවන්නේ නිදිමතින් අලසකමින් යට වෙනකොට. මේව කුසල් මේව අකුසල් කියලා අරමුණු කරවන්නේ නිදිමතින් අලසකමින් යට වෙලා ඉන්න හිතට. එහෙමයි. අරමුණු කරවන්නේ. හරි පුදුම දෙයක් ඒක. ලස්සන දේශනාවක් තියෙන මේ කලිංග රූප දාන කියලා. හරිම ලස්සනයි ඒක. එහෙමයි ස්වාමීනි. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ ඌටාගාර ශාලාවේ තමයි වැඩ වාසය කළේ. බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි දැන් කාලේ කියන්නේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ලීයෙන් කළ කොට්ට භාවිතා කරන ලිච්ඡවීන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේ ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. කොහොමද භාවිතා කරපුවයිද? ලී කොට්ට පාවිච්චි කරපු නිසා. එහෙමයි ස්වාමීනි. ඒ පෙරලි නිදාගන්න දෙන්නේ නැහැ. අර පැත්තෙත් ඇනිනවා මේ පැත්තෙත් ඇනිනවා. එහෙමයි. හරි වීරියවන්තයි කියන ඒ කාලේ. දැන් භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ලී කොට්ට පාවිච්චි කරපු නිසා. ඒ නිසා මගධයේ අජාසත් රජුට ඔවුන් ආක්‍රමණය කිරීමට අවශ්‍ය වන සිදුරක්වත් ලැබෙන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් මගධයේ රජතුමා විශාලාව අල්ලගන්න සෑහෙන්න මේ බලාගෙන හිටියනේ. විශාලාවනේ ලිච්ඡවීන් හිටියේ. එහෙමයි ස්වාමීනි. නමුත් ලිච්ඡවීන් අල්ලගන්න බෑ. අල්ලගන්න බැරියයි. වීරියවන්තයි.
වීරියවන්ත බවට රහස මොකක්ද? නිදිමත අලසකම නැති එක. කොහොමද වෙන්නේ එතකොට? එහෙමයි. නිදිමත අලසකමත් එක්කම කාමයටත් හිත යනවා. කාමයට හිත යනවා. නිදිමත අලසකමත් එක්කම ඒකින් පීඩිත වෙනකොට මොන හරි කටයුත්තක් කරනකොට තරහ යනවා. ඒ නිදිමත අලසකමත් එක තියෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. අනිත් නිවර්ණ පවා ඒක උද්දච්චයට යනවා. එතකොට අපි දැන් සමහර කට්ටියනේ දැන් නිදිමතින් අලසකම යට වෙලා ඉන්නවනම් මොකක් හරි දහම් කාරණාවක් කිව්වත් ඒකට මේ පහදින්නේ නැහැ. ඒක සැකේ තියෙන්නේ. පිනක් ගැන කිව්වත් මේ පිනට පහදින්නේ නැහැ. උනන්දු කළත් ඒකට පහදින්නේ නැහැ. හිතෙන්නේ වංචාවක් කියලා. එහෙම තියෙනවා සමහරවල්. එහෙමයි. දැන් සමහර අය පිනට උනන්දු කළාට පස්සේ කුසලයට යහපතට උනන්දු කරාට පස්සේ හිතෙනවා මේක මේ අපෙන් කඩා ගන්න මේ උප්පරවැට්ටියක් දානයක් කියලා හිතෙන්නේ ඊට පස්සේ. නිවර්ණ සහිත හිතෙන් මේ ගන්න තීරණ මේ. එහෙමයි. හිතෙන්නේ උප්පරවැට්ටියක් දානවා කියලා මේ අපේ තියෙන දේවල් කඩා ගන්න. හරි පුදුමයි එතකොට මේ හිත මේ ඔක්කොම අනිත් කෙලෙස් කාට මේ නීවරණත් එක්ක ඉස්මතු කරලා දෙනවා. මේ නිදිමතත් එක්ක. එහෙමයි. බලන්න එකයි කියන්නේ මේ හරි වීරියවන්තයි කියන ලී කොට්ට පාවිච්චි කළා කියනවා. එතකොට මේ අර විස්තර කරනවා ඒ නිසා අජාසරත්තුමාට ඒගොල්ලෝ ආක්‍රමණය කරන්න සිදුරක් ලැබෙන්නේ නැහැ කියනවා. අරමුණක් ලැබෙන්නේ නැහැ කියනවා. නමුත් පින්වත් මහණනි අනාගත කාලේ ඔය ලිච්ඡවීන් සිව්මැලි වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මුදුමලොක් අත්ප්‍රායති වෙනවා කියනවා. එතකොට හොඳ පුළුන් කොට්ට තියෙන සුමුදු යහන් වල හිරු උදාවන තුරම හොඳට නිදිනවා කියන. එතකොට මගදී අජාසරත්තුමා විසින් ඔව්ව ආක්‍රමණය කිරීමට ඔවුන්ගේ සිදුරක් ලැබෙනවා කියනවා. අරමුණක් ලැබෙනවා කියනවා. එහෙමයි. එතකොට මේ මෘදු මොලොක් වීමම එතකොට මේ දවල් වෙනකන් අලසකමින් බුදියන්න පෙළඹීමම ඇබ්බැහිවීමම එතකොට අජාසරත්තුමාට අරගොල්ලෝ ආක්‍රමණය කරන අරමුණ සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. සිදුරු සකස් වෙනවා. එහෙයි. එහෙනම් හිතන්න දැන් කල්පනා කරලා බලන්න එතකොට. ස්වාමීනි මොන තරමින් ජීවිතේ පිටිපස්සට අරගෙන ගිහිල්ලා ඔව්. තියනවාද කියන කාරණේ. එතකොට මේ සිව්මැලි බව, මෘදු බව එතකොට මේ ඉන්නේ ආපේ කියන්නේ හීන වීරියත් එක තමයි ඒක පටන් ගන්න එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර කඩිසර වෙන්න බෑ. එතකොට මේ අර තියෙනවනේ නිකන් මේ උතෑනි ගතියක් තියෙනවනේ හැමතිස්සෙම කයි සිටි කඩිසර වෙන්න බෑ එතකොට. දුවල පැනලා එතකොට යමක් කරගන්න බෑ එතකොට. අලසයි. පින්වත් මහණනි දැන් කාලේ ලීයෙන් කළ කොට්ට භාවිතා කරන භික්ෂූන් කෙලෙස් දුරු කිරීමෙහි වීරිය දැරීමේ ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ කාලේට භික්ෂුන් හතලා ගැන කියන ගලපනවා ඒක. එහෙමයි. හරි වීරියවන්තයි කියනවා. කොහොමක් නිසාද? ලී කොට්ට පාවිච්චි කරපු නිසා. දෙක ගලපන හැටි ඊළඟට සාසනෙ භික්ෂුවකට. එහෙමයි ස්වාමීනි. සාසනෙ ඉන්න කෙනෙකුට. ඒ නිසා පාපී වූ මාරයාට උන් ආක්‍රමණය කිරීමට අවශ්‍ය වෙන සිදුරක් ලැබෙන්නේ නැහැ කියනවා. හැමතිස්සෙම වීරියවන්තයි එතකොට. අලස නැහැ. එහෙමයි. එන මේ නිදිමත කියන එක අලස බවත් එක්ක හරි ලස්සනට සමීප වෙන කාරණාවක් එතකොට. ඒතර බලන්න මේ හරි පුදුම ලස්සන කාරණාව මේ බුද්ධ ශාසනයක් තුල පමණමයි. ඒතර මේ වගේ සුන්දර දෙයක් මේ ඉස්මතු කරන්නේ. එහෙමයි. ඒක නිදිමත මෙතරම් ජීවිතයට බලපානවා කියලා. තරම් උදාර හෙලිදරවක්. උදාර හෙලිදරවක් නේ. එහෙමයි. සම්බුද්ධ ශාසනයකම නේද මේ හෙලිදරව තියෙන්නේ. බුද්ධ ශාසනය තුල පමණමනේ. හරි ආශ්චර්යයි නේද? එහෙමයි ස්වාමීනි. ඒත් බලන්න මේ ලීයෙන් කොළ කොට භාවිතා කරන භික්ෂූන් කෙලෙස් දුරු කිරීමේ වීරිය දැරීමේ ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. වීරියවන්තයි කියන ඒ නිසා පාපී මාරයට උන් ආක්‍රමණය කිරීමට සිදුරක් දකින්නේ නැහැ කියනවා. අරමුණක් ලැබෙන්නේ නැහැ කියන. නමුත් පින්වත් මහණනි අනාගත කාලයේ භික්ෂූන් සිව්මැලි වෙනවා කියනවා. මුදුමලොක් අත්පායති වෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? හොඳ පුළුන් කොට්ට තියෙන සුමුදු යහන් වල හිරු උදාවන තුරු හොඳට බුදිනවා කියනවා. එතකොට පාපී වූ මාරය විසින් ඔවුන් ආක්‍රමණය කිරීමට ඔවුන්ගේ සිදුරක් ලැබෙනවා කියනවා. අරමුණක් ලැබෙනවා කියනවා. එහෙමයි. එහෙනම් අපි තේරුම් ගන්න මේක සරලම කාරණේ. එතකොට මේ නිදිමත කියන එක අලස බවට ගෙනියන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා.
නිදික මත නිදා ගන්නවා කියන කාරණේ. කම්මැලි වීරිය උපදව ගන්න ප්‍රධාන බාධා සහිත කරුණක් බවට පත් වෙනවා. එහෙමයි. ඒතර වීරියමයි නිදිමත නැති කරන්න කාරණේ බවට පත් කරවන්නේ. ස්වාමීනි වීරිය ඇති කරගත් කල්ලි ආලෝකය ඇති වෙනවා කියන මහා ප්‍රභාස්වර ජීවිතයකට මුල පුරන්න පටන් ගන්න ඉතින් තමයි. එහෙමයි ස්වාමී. දහම් කරුණකින් පවා හිත පහදින්නේ පහන් වෙන්නේ වීරියත් එක්ක තමයි. අර නිදිමතට අලසකමට නිකන් අර ඒ නෝන්ජල් වෙච්ච හිත තුල පහන් බව උපදින්නේ. එහෙමයි. මේක අපි තීරුම් ගන්න ඕනේ. දැන් මේක දහම් කැඩපතක් කරගන්න ඕනේ. නම් මේ හිතක පහන් බව උපදින්නේ නැත්තේ ඇයි? අපිට තේරුණාට නීවරණයක් නිසායි පහන් බව උපදින්නේ නැත්තේ. ඒකට මේ කන්න ලව් කර කර ඉඳලා හරියන්නේ නැහැ. යද යද හිටියා කියලා හරියන්නේ නැහැ. එතකොට වීරියවන්ත හිතක් තමයි ටික ටික ඇති කරගන්න මහන්සි ගන්නවා. එතකොට මේක දෙඩිව්වට වැඩකුත් නැහැ. එහෙ ඇති වෙන්නේ නැහැ මේවා. එහෙමයි. එතකොට මේවා කාලීනව අපි කලබල වුණාට වැඩකුත් නැහැ. දැන් අර සෝන සූත්‍රය විස්තර කළේ කලබල වුණොත් උද්දච්චයට එච්චරයි. එහෙයි ස්වාමීනි. කලබල වුණොත් උද්දච්චයට යනවා. එතකොට ඒ කිනාගේ හිතට ඒ පවත්වන වීරිය උද්දච්චයට නොයන විදිහේ වීරියක් බවට පත් කරගන්නවා. එහෙමයි. කලබල නොයන වීරිය. සංසුන්ව මේ කාරණාව ඒක තමයි හැමතිස්සෙම මේ හිත මේ එතකොට වීරිය කියන කාරණේ අපි හැමතිස්සෙම තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. මේක තව ලස්සන කාරණාවක් තියෙනවා මේ කුසීත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. පින්වත් මහණනි කරුණු පහකින් සමන්විත ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා කියන. කරුණු පහකින් යුක්ත ස්ත්‍රිය. කවර කරුණු පහකින් දෙයක්? ශ්‍රද්ධාව නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. ඒක නිරේ ස්ත්‍රියක් නිරේට යන්න හේතු වෙන කාරණාවක්. ඊළඟට කියනවා පවට ලැජ්ජාව ඇති වෙන්නේ. පාපී වචන කියන්නේ ලැජ්ජාවක් නෑ. බයක් නෑ. පාපී ක්‍රියා කරන්න ලැජ්ජාව බයක් උපදින්නේ. විපාකයට බය නෑ. කම්මැලිකමෙන් ඉන්නවා ආනන්කාරණේ. අලස භවෙන් ඉන්නව නම් ඒකත් ස්ත්‍රියක් කොහෙ ගෙනියන්න හේතුව? නිරේට යන්න හේතුව. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ප්‍රඥාවකින් තොරව ඉන්නවා. ප්‍රඥාව වැඩිලා නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. යහපත අයහපත යම් ස්ත්‍රියකට තේරෙන්නේ නැත්නම් ඒක නිරේට යන කාරණාවක් කියනවා. එහෙනම් මේ කම්මැලිකම බලන්න ස්ත්‍රියකට නිරේට ගෙනියනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් ඇයි අපිට මේ බනිනවද? දැන් මේක සමහර කාන්තා කෙනෙකුට ඇහුණා හිතන්නේ ඇයි අපිට බනිනවද කියලා. මේක භාග්‍යතුන් දේශනා කරන හේතුවක් තියෙනවා. ඒතර මේක පුරුෂයෙක් වුණත් මේ කර්ම කාරණා වලින් දිනුවක් නැත්තම් මේ නිරේට යන්න පුළුවන්. හතර පායට යන්න පුළුවන්. එහෙමයි. හැබැයි මෙතන ස්ත්‍රියෙක් ගැන විශේෂයෙන් මේ ඉස්මතු කළ කතා කරනවා. ඇයි කුමක් නිසාද? එතකොට පුරුෂයෙකුට සාපේක්ෂව ස්ත්‍රියගේ යම් යම් කෙලෙස් බලවත්. එහෙමයි. ඒ නිසාම තමයි ස්ත්‍රී ජීවිතය ලබන්නේ. ඒක සමහර දේශනාවල විස්තර කරනවා. මස්රු බව බලවත් කියනවා. අතහැර ගන්නවා හරි අමාරුයි. සමහර ගෙදරක සමහර වෙලාවට තාත්තට වඩා අම්මට දරුවා අතහරින්න අමාරුයි. ගේදොර අතහැර ගන්න අමාරුයි. මොනුපුරු මිනිපිරිය අතහැර ගන්න බෑ අමාරුයි. එහෙමයි. කියන්නේ හිතින් අතහැර ගන්න බෑ මේක. එහෙයි. දමලගාල කොහෙද යන්න පුළුවන් ඒක වෙනම කතාවක්. එහෙයි. හිතින් අතහැර ගන්න බෑ. දැන් මේ සමහර මේවා ඇහුවට පස්සේ ඕන් දමලගාල ඔක්කොම කළ සමහරට යනවා ඊට පස්සේ. එහෙ නමුත් හිතින් අතහැර ගන්න බෑ. ඊට පස්සේ ඒ යන තැන කොහේ හරි තැනකට ගිහින් ආපහු අල්ල ගන්නවා සමහර විට. ඒ නිසාම භික්ෂුණීන් වහන්සේලාට මේ පැවිදි උපසම්පදාව දෙනකොට භාග්‍යතුන් වහන්සේගෙන් වරාටක් පවා ඉල්ලා සිටී. ජීවිතෙත් මේ භික්ෂුවක් යට තියෙන්න ඕන කියලා. මේ ඒතර අවවාදන ශාසනා ගන්න ඕන. ඊළඟට මේ අද පැවිදි වෙච්ච කෙනෙකුට පවා උපසම්පදා වෙච්ච කෙනෙකුට අද වන්දනා කරන්න ඕන. එච්චර ගෞරවණීය බව. එහෙමයි. ඉතින් මේ ගෞරවය පවා හිතින් නැති කරන්න පුළුවන් ඉක්මනට. එච්චර කෙලෙස් බලවත්. එහෙමයි. ගෞරවය පවා නැති කරන්න පුළුවන්. මුත් කෙලෙස් බලවත් වෙනකොට නේ ගෞරවණීය බව පවා හිතේ නැති වෙලා යන්නේ. ඒ නිසාම තමයි දේශනා කරන්නේ මේ කාරණා නැද්ද මලස බවම කියන එක එතකොට නිරේට යන්න හේතු වෙනවා. සමහර පොඩ්ඩක් නැත්නම් ඇති මේ පුරුෂයා අභිභව යන ස්ත්‍රී කැමති නේ සමහර බොහෝ ස්ත්‍රීන් සමහර. එහෙමයි.
දැන් සමහර ගෙවල් ගත්තොත් එහෙම පිරිමිය යටපත් කරගෙන ඉන්න කැමති ස්ත්‍රිය. මේක හානියක් ඒක. සමහරට ගෙදර යම් යම් අකටයුතු වෙන්න පුළුවන් පුරුෂයෙක්ගෙන්. නමුත් එහෙම වුණත් තමන් ඒ කෙනා අභිභවා යටත් කරගෙන ඉඳ ගන්නවා කියලා කියන්නේ ස්ත්‍රියට පිරිහීමට හේතු වෙන කාරණාවක් ඒක. ඒක හරි පුදුමයි. මේ එතකොට මේ අලස බව කියන කාරණේ බුදු කෙනෙක් දකින්නවා. එතකොට මේ ස්ත්‍රියකට නිරේට යන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමී. පුරුෂය පවා පිරිහෙන්න හේතු වෙනවා. නමුත් නිරේයට යන්න හේතු වෙනවා කියන කාරණේ මෙතන ඉස්මතු කරලා නැහැ එතකොට. පිරිහෙන්න හේතු වෙනවා. ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා අලසකම කියන එක පිරිහෙන්න තමයි හේතු වෙන්නේ. දියුණුව පිණිස හේතු වෙන්නේ කවදාවත්. දියුණුව පිණිස හේතු වෙන්නේ නැහැ. ඒක කොච්චර ලස්සන කාරණාවක්ද ඒකනේ. එහෙමයි. භාග්‍යතුන් දේශනා කළ පින්වත් මහණෙනි මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනීපත නම් වූ නිරේ උපදිනවා කියලා කියනවා. එහෙමයි. හරි පුදුම දෙයක් නේද? එහෙමයි. ස්වාමීනි දැන් ඒ කියන්නේ අලස බව ස්ත්‍රියකට නිරේට යන්න හේතු වෙනවා කියලා කියන්නේ අලස බව නිසා ඇගේ හිතේ අකුසල පාර්ශවය වැඩි වෙලා තියෙන අකුසල පාර්ශවය තව වැඩි වෙන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙයි. ඉතින් මේ කරුණු අහනකොට අපි තේරුම් ගන්න ඕන ඉතින් මේ ගැරහීම පිණිස කියන කාරණා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ කාරණා කියන්නේ දැන් මේ ජීවිතේ දැන් අපේ පිරිමි ස්ත්‍රී වෙනස් වෙන්නත් වෙන හේතුවක් තියෙන්න එපා. එහෙමයි. ඒතර බුදු කෙනෙක් මේ දකින්නේ මේ ලෝකෙට පහළලා මේක මේ වෙනසට වෙනස මේ මොකද්ද මේ කෙලෙස් වල වෙනසයි කියලා. ඒතර කෙලෙස් වල වෙනසයි කියලා දකින්න තථාගතයන් වහන්සේ නිශ්ශබ්දව ඉන්න තිබුණ ලාභ සත්කාර අපේක්ෂාවෙන් හිටියනා. එහෙමයි. මම මේ කියන්නේ කිව්වොත් එimhe ස්ත්‍රීන් කිපිලා මට දාන දෙන්න හේකුත් නැහැ. පිරිමි පවා මේ අපහදවල මේ දාන දෙන එක නතර කරයි කියලා එහෙම හිතුවනම් එහෙම මොකද වෙන්නේ? එහෙමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැති කියලා හිතුවනම් එහෙනම් නොකියරින්න ඕනේ. නමුත් ඊට වඩා වැඩි මහා කරුණාව. එහෙයි. අවසරයි ස්වාමී. මහා කරුණාව ඊට වඩා වැඩි බුදු කෙනෙක්. එහෙමයි. ඔතනින්ම තේරුම් ගන්න මේ මහා කරුණාවයි. එහෙයි. ඒ කරුණ මේ ලෝකයේ කිසි දෙයක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේදී සත්‍ය නොපවසන ලෝකයේ ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දූවිලි බවට පත් කරලා සත්‍ය පවසන ශාස්ත්‍රුන් වහන්සේ නමක්. එහෙමයි. පුදුම දෙයක් නේද කොට. එහෙයි. සත්‍ය පවසන ශාස්ත්‍රුන් වහන්සේගේ අසරිය. එහෙයි ස්වාමීනි. සත්‍ය පවසන ශාස්ත්‍රුන් වහන්සේගේ අසරිය. ලාභ ඉදිරියේවත් ඒ සත්‍ය වසන් කරගන්නේ. කිසි දෙයකට නොයන්නේ. සත්කාර ඉදිරියේවත් කීර්ති ඉදිරියේ ප්‍රශංසා ඉදිරියේ ලාභ ලෝභ ඉදිරියේ කිසි දවසක සත්‍ය සංගවන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙමෙයි. එහෙමයි. හරි ආශ්චර්ය දෙයක් නේද ඒකට ඒක. එහෙමයි. දැන් බලන්න මේ ලෝකේ දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ලාභ ඉදිරියේ සත්කාර ඉදිරියේ කීර්ති ඉදිරියේ ප්‍රශංසා ඉදිරියේ මත් වෙලා ඒ තියෙන ඔක්කොම නැති කර ගන්නවා. එහෙමයි. නැති කර ගන්න ඕනේ ඒකට. එහෙම ලෝකෙක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් නේද ඒකට. ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයිනේ. එහෙමයි. ඒ කිසි දෙයකට යට වෙන්නේ නැති හිතකින් වාසය කරන. හරිම ආශ්චර්යයි. එහෙමයි. බුදුම අద్భుත දෙයක් ඒක. ඒතර මේ හීන වීරියේ තියෙන ඊළඟ භයානකම තමයි හරි පුදුමයි. මේ මට මේක කීවට පස්සේ පුදුමත් හිතුණා. හීන වීරියේ ඊළඟට මේ කුසල සම්පatti වල අපේ ජීවිතයේ තියෙන මේ අඩුකමේ තියෙන ප්‍රශ්නය විශාල ප්‍රශ්න ගොඩකට මුල පුරනවා අපේ ජීවිතේ. කුසීත මූලක ටිකේත කියලා සූත්‍ර හීන වීරිය මුල් කොටගෙන එහෙමයි ස්වාමීනි. වදාළ දේශනාව පින්වත් මහන්නේ මේ සත්වයන් සැසඳලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින් කියලා. ධාතු ස්වභාවයකින්. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය පින්වත් මහණෙනි අගේට පෑහිලා යන්නේ වීරිය නැති උදවියත් එක්කමයි කියන. අලසයා කැමැතිම අලසයටමයි. හිතේ හැටි ඒක. අලසගෙන කැමති අලසගෙනාටමයි කැමති ඒකට. එහෙමයි. අනිත් එක්කෙනාට මේ කෙනාට සක ගන්න පුළුවන් නේද ඒකට. එහෙයි ස්වාමීනි. ඒක තමයි ස්වභාවය. හීන වීරිය තියෙන කෙනා කාටද කැමති? හීන වීරිය තියෙන කෙනාට එකිනෙකා ඔළුව අත ගා ගන්න. එකතු වෙනවා. පෑහෙනවා. එහෙමයි. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. එහෙයි. ඒතර සංසාරේ යනකොට අපි මේ කොටට එකතු වුණොත් එහෙම මොකද වෙන්නේ? නැගී සිටීම නැහැ. එහෙමයි.
එහෙනම් අපි සසරේ පවා මේ ගුණධර්මවල දියුණුවක් අභිවෘද්ධියක් කැමති නම් මේ ජීවිතේම මේ ගුණධර්ම පුරා ගන්න ඕන. මේ ජීවිතේ හීන වීරියෙන් හිටියොත් සසරෙත් අපිට එකතුව කරවන්නේ කවුද? හීන වීරිය තියෙන කට්ටිය. එහෙමයි. ආලස කට්ටිය. ඊළඟට කියනවා සිහිමුලා වෙච්ච උදවිය පින්වත් මහන්නි පෑහිලා යනවා කියනවා, සැසඳිලා යනවා කියනවා, එකිනෙක කෙනාට සක්ක ගහ ගන්නවා කියනවා. කවුද? සිහිමුලා වෙච්ච කට්ටියත් එක්කම එකතු වෙලා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. તો සිහිමුලා වෙච්ච කෙනා සිහිය තියෙන කෙනෙකුත් එක්ක එකතු වෙන්න කැමති නෑ එච්චර. මේක. එහෙයි ස්වාමීනි. සිහිමුලා වෙච්ච කෙනා පෑහිලා යනවා කියනවා සිහිමුලා වෙච්ච කෙනෙකුට. කොච්චර භයානකද නේ? දැන් එතකොට මේ තමන්ගේ තියෙන අකුසල පාක්ෂික දේ සසරෙදිත් එකතු කරනවා එතකොට. දැන් බලන්න එතකොට මේ ධර්ම දාන දෙන පිරිස මම මේ කල්පනා කර ගන්න උදාර පුණ්‍ය සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. තමන් කල්යාණ මිත්‍ර ඇසුරට කැමති වෙලා දෙව් මිනිස් ලෝකයට කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙනවා. તો සංසාරෙත් මොකද වෙන්නේ? තමන්ට කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණගස්සන එකතු කරවන ඒකට කැමැත්ත ඇති කරවන ඒත් එක සැහැඳිලා යන පරිසරය තමයි මේ හදාගන්න තමයි. එහෙමයි ස්වාමීනි. කොහොමද වැඩි? එහෙයි. මේ ධර්ම දාන දෙන පිරිස මේ කරගන්න පින. එහෙයි. ඊළඟ ධර්මය අහන්න තමන් ආස කරනවා. දෙව් මිනිස් ලෝකයට ධර්මය අහන්න සලස්සනවා. ධර්මය අහන්න ආස කරන හිතක් ඇති කරගන්න. ඒතකොට ධර්මය අහන්න ආස පිරිසක් නේ තමන් දැන් මේ එකතු කරවන්නේ මේ වෙලාවේ. එහෙමයි. තමන් කල්යාණ මිත්‍රයට කැමති වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තියට කැමති පිරිසක් එකතු කරනවා දැන්. සංසාරය යනකොට මොකද වෙන්නේ? එකතු කරන්නේ මේ පිරිසමයි තමන්ට එතකොට. පිරිහීමක් නැහැ. දියුණුවක්මයි දෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තියට ආස නම් දියුණුවක්මයි දෙන්නේ. වීරියවන්ත නම් වීරියවන්ත පිරිස එකතු කළාට පස්සේ දියුණුවක්මයි තියෙන තමන්ට. එහෙමයි. ධර්ම ශ්‍රවණයට ආස නම් සංසාරෙදි ධර්ම ශ්‍රවණයට ආස පිරිසක් එකතු වෙන්න මේ පින තමන්ට අනුග්‍රහ කරන. මේ කැමැත්ත තමන්ට අනුග්‍රහ කරන දියුණුවක්මයි තියෙන ඒකට. ඒතර කල්ප මේ ජීවිතේ ඒකට සාප කරගෙන වැඩක් නැහැ. සමහරට මේ ජීවිත සමහරට ගෙවල් දරවල් වල තමන්ට කරදර බාධා එන්නේ නැති සමහර විට. සමහරට ධර්මයේ හැසිරෙන්නට බාධා කරනවා ඇති. මේ සීල් රකින්නට බාධා කරනවා ඇති. ධර්මයේ කියවනවට බාධා කරනවා ඇති. සමහර පිනක් දහමක් කුසලයක් කරනවට බාධා කරන පිරිසක් තමයි ළඟපාතම ඉන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දුක් වෙලා වැඩක් නැහැ. ඔක සසරේ හදාගත්තු දේවල් තමයි සමහර විට. සමහර මේ ජීවිතේ මුල් කාලේ හදාගත් දුර්වලතාවත් එක්ක සිදුවෙච්ච දේවල් සමහර විට. මේ ජීවිතේ ඒක නිසා අපි කරන්න ඕන සාප කර කර ඉඳලා වැඩක් නැහැ. පලි ගහ ගහ ඉඳලා වැඩක් නැහැ. වෛර කර කර ඉඳලා වැඩක් නැහැ. මොකද්ද කරගන්න? මේ ජීවිතේ එහෙනම් තමන් කුසල සම්පatti වලට ආස කර කර දිව් මිනිස් ලෝකයේ කුසල සම්පatti සමාදන් කරවන්න පුළුවන් වෙදී මහන්සි කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ පින මොකද වෙන්නේ එතකොට? තමන්ට සංසාරේ අර කුසල සම්පත්තියකට ආස කළාද ඒ කුසල සම්පatti යුතු පිරිසකින් යුතු වාසය කරන්න අනුග්‍රහය සැලසෙනවා. එහෙමයි. අනුග්‍රහය සැලසෙනවා. අන්න උපකාරී. එහෙයි ස්වාමීනි. අන්න උපකාරී එතකොට. එහෙමයි. එතකොට ඒක තමන්ට මේ නිවන් මඟ දියුණු කරගෙන මේ සියලු ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ දුක් දුන්නස් වලින් යුතු මේ දුකෙන් පිරුණු සසරෙන් ඈතර වෙන්න අන්නේ තමන් දියුණු කරන ගුණයම තමන්ට අනුග්‍රහ කරනවා. සත්‍යයි ඒක. එහෙමයි ස්වාමීනි. මේක ධර්මයක අසිරියක් නේ. එහෙයි. තමන් ධර්මක අසිරියක් නේ. තමන් වීරියවන්ත වෙලා දෙවි මිනිස් ලෝකයට වීරිය උපද්දවන අරමුණු දෙනවා නම් තමන්ට සසරේ වීරිය උපදින්න තමන්ට අනුග්‍රහ කරනවා ඒක. ඒ වගේ පිරිසක් තුල වාසය කරන්න තමන්ට ඒක අනුග්‍රහ කරනවා. තමන් කල්යාණ මිත්‍ර සම්පatti ආස කළ දෙවි මිනිස් ලෝකයට ඒක දෙනකොට තමන් ධර්ම ශ්‍රවණයට ආස කළ දෙවි මිනිස් ලෝකයට දෙනකොට තමන්ට මේ පිරිසත් එක්ක වාසය කරන සසරේ මේක අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සිද්ධ වෙන්නේ. එහෙයි. තමන් කැමති පිරිසත් එක්ක එකතු වෙන ආසගෙන හිනා මොකද කරන්න ඕන? එහෙනම් සද්ධාවන්ත පිරිසක් එක්ක ඉන්න ආසන තමන් සද්ධාව දිනු කරගන්න. අනිත් අය සද්ධා සම්පත්තියේ යම් පිහිටවන්න. තමන් වීරියවන්ත පිරිසක් එකතු වෙන ආසන තමන් වීරියවන්ත වෙන්න. අනිත් අයට වීරිය උපදවන්න. තමන්ගේ සිහියෙන් යුතු පිරිසක් එක්ක ඉන්න ආසන තමන් සිහිය දිනු කරගන්න. සිහිය ආනිසංස මේ දෙවි මිනිස් ලෝකය සමාදන් කරගන්න. එහෙමයි. ඊළඟ සතිපට්ඨාන වඩන උදවියේ පෑහිලා යන සතිපට්ඨාන වඩන උදවියත් එක්කයි කියනවා. තමන් ප්‍රඥාවන්ත වෙන්න
ආසන ප්‍රඥාවන්ත පිරිසක් එක්ක ඉන්න ආසන මේ ජීවිතේ ප්‍රඥාව වඩන්න. දෙව් මිනිස් ලෝකයාට ප්‍රඥාව වඩන ප්‍රතිපදාවම දායාද කරන්න. එහෙමයි ස්වාමීනි. එයමයි ප්‍රඥාවන්ත පිරිසක් එකතු වෙලා ඉන්න තමන්ට අනුග්‍රහ කරන්නේ. අඥාන ජනී ජනයාට සක්ක ගහ ඒකෙම ඇලි ඇලි ගැලි ගැලි ඉන්න ප්‍රිය කරොත් ආස කළොත් තමන්ට සංසාරේ ඒ වගේ පිරිසක්ම ලැබේ. එච්චරයි. එහෙමයි. ලේසි නෑ මේක. ඊළඟට කියනවා පින්වත් මහණේ අතීතේ පවා මේ සත්‍යයන් සැහැඳිලා ගියේ ධාතු ස්වභාවයට අනුවමයි කියනවා. අනාගතේ පවා මේ සත්‍යයන් සැහැඳිලා යන්නේ එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින් කියනවා. පින්වත් මහණේ වර්තමානයේදී පවා දහමේ මේ පිරිස එකතු වෙවි යන්නේ අඥාන උද්වි අඥාන උද්වි පැහැහිලා යනවා කියනවා. සද්ධාවන්ත කෙනා සද්ධාවන්ත කෙනාට පැහැහිලා යනවා කියනවා. සිහිය තියෙන කෙනා සිහිය තියෙන කෙනාට පැහැහිලා යනවා කියනවා. වීරියවන්ත කෙනා වීරියවන්ත කෙනාට පැහැහිලා යනවා කියනවා. හීන වීරිය තියෙන කෙනා හීන වීරිය තියෙන කෙනාට පැහැහිලා යනවා කියනවා. ඥානවන්තයා ඥානවන්තයට එකතු වෙනවා කියනවා. ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තයට එකතු වෙනවා කියනවා. අතීතෙත් ওই විදිහටමයි කියන පැහැහුනේ. වර්තමානෙත් පැහැහෙන ওই විදිහටමයි කියනවා. අනාගතෙත් පැහැහිලා යන ওই විදිහටමයි කියනවා. එහෙමයි ස්වාමීනි. වෙන ක්‍රමයකට පැහැහින්නේ. පැහැහින්නේ. මේක ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවය අපිට ඉක්මව යන්න බෑ. බුදු කෙනෙක් දකින්නේ මේක ලෝක ස්වභාවයක් විදියට. එහෙනම් තමන් කැමති ඇත් එක්ක ඉන්නනම් තමන් අදාළ දේ දිනු කරගන්න. ගුණේ දිනු කරගන්න. තමන්මයි ගුණේ දිනු කරගන්න. එහෙමයි ස්වාමීනි. වෙන කරන්න දෙයක් නැහැ. ස්වාමීනි මේ කරුණ විපමණකින් මේ වටහා ගැනීමම අපිට මොනතරම් මේ නිදහසක් අපේ ඒක නෙන්න බුදු කෙනෙක් එතකොට මෙවන් දහමක් ඉස්මතු නොකරන අපිට පුළුවන් දේ වගේ වැටහීම් ශක්තියක් ඇති කරගන්න. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාට මිහිරු මඩල ශාස්ත්‍රුන් වහන්සේනේ. එහෙමයි. මේ ප්‍රඥා අපේ සිත්වල ප්‍රඥා ලෝකෙ විවර කරවලා අපි අසරණ භවයෙන් මුදවන්නේ සැබවින්ම භාග්‍යතුන් වහන්සේනේ. මේක නිෂ්ඨාවට එන්න ඉපේ අපි. නැවත සාදුකාර දිදී මේ සරණීම ඇලෙන්න ඕනනේ අපි. එහෙමයි ස්වාමීනි. මේ සරණීම පිහිටන්න ඕනේ සරණීම ගැලෙන්න ඕනේ. එහෙමයි. ඉතින් මේ සරණේ පිහිටලා සරණේ ඇලෙන්න සරණේ ගැලෙන්නම අපිට එතනමයි මේ රැකවරණේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අපි නිතර මහන්සි ගන්න ඕනේ මේ වීරිය උපද්දව ගන්න හැමතිස්සෙම හිත ඇතුළේ යම් නිමිත්තක් උපදවන්න මහන්සි ගන්න ඕනේ. වීරිය ඇති කරගන්න නිමිත්ත. වීරිය ඇති කරගන්න හැමතිස්සෙම අපේ ජීවිතයේ යම් මේ මානසික ශක්තියක් හැකියාවක්. එතන මේ වීරිය කියන කාරණේ අපි හැමතිස්සෙම තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ මේ කුසලයක් තුල හිත පවත්තන්න හැමතිස්සෙම ගන්න උත්සාහය. එහෙමයි ස්වාමීනි. අකුසලයකින් අපේ හිත නැතිව අකුසලයක් අපේ කියන අකුසල නැති සිතින් අපි ඉන්න ගන්න මහන්සිය. අකුසල නැති හිතින් ගන්න ඉන්න මහන්සිය. එහෙමයි. කුසල සිතින් ඉන්න ගන්න මහන්සිය. ස්වාමීනි මහන්සිය තුලින්ම අර දේ ඒ මහන්සිය තුලින් සියලු අකුසල් දුරු කරන්න සියලු කුසල් උපදවන්න තමන්ට කරුණු කාරණා තමන්ගේ ජීවිතය සකස් වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ තෙරුවන් සරණේ පිහිටලා සීලේ පිහිටලා දාන ආදී පින්කම් දෙමින් කරමින් විශේෂයෙන්ම මේ සත්පුරුෂ ඇසුර ලෝකයට බෙදන්න ඕන. සත්පුරුෂ බව ලෝකයට බෙදන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ සත්පුරුෂ බවට පත් කරවන සසර දුකින් එතෙර කරවන ඒ නිර්මල ස්වාක්කාත සම්දිට්ඨික අකාලික දහම ලෝකෙට දෙන්න ඕන නිතර. එහෙමයි. සෝදගෙන හැමතිස්සෙම ඉන්න ඕන මේක දෙන්න. මොකද මේ පින හැමතිස්සෙම උපද්දන්න ඕන. මොකද ඒකට හේතුව තමන්ගේ ජීවිතයේ මේ කුසලය පිරෙහෙන්නේ නැති අකුසලය හොඳ මේ අකුසලය මේ ප්‍රහාණය කරන මානසික හැකියාවක් හොඳට වැඩෙන දවසක් වෙනකන් අපිට කියන්න බෑනේ. එහෙමයි. ඒක වෙනකන් තමන්ට එතකොට අනුග්‍රහ කරන්න පිනක් තියෙනවා. තමන් හැමතිස්සෙම අර මානසික හැකියාව උපදිනකන් තමන් හැමතිස්සෙම මේ ශාස්ත්‍රුන් වහන්සේ තුල කල්යාණ මිත්‍ර සම්පත්තිය තුල ධර්ම ශ්‍රවණය තුල රඳවල තියන්න පුළුවන් පිනක් තියෙනවා තමන්ට. ස්වාමීනි මේ පරිද්දෙන් පින උදාර වනානේ. අනිවාර්යෙන් පින උදාරයි. ස්වාමීනි. මේ පරිද්දෙන් එතකොට මේ ධර්ම දේශනාවේ පින උදාරයි. එහෙමයි. ඇයි තමන් එතකොට කොතරම් සසරේ හීන වීරිය ලැබලා අලස වෙලා හිටියත් එතකොට තමන් අර මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙව් මිනිස් ලෝකයට දායාද කළොත් සද්ධර්ම ශ්‍රවණයේ පිවිතුරු නිමල දහම දෙව් මිනිස් ලෝකයට නිරන්තරයෙන්
දායාද කළොත් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයම දායාද කළොත් තමන්ට හැමතිස්සෙම නිරතුරුව ඒක නොඅඩුව ලැබෙන්න පටන් ගන්නවා. එහෙමයි. නිරතුරුව නොඅඩුව තමන්ට ඒක ලැබෙන්න මොකද වෙන්නේ? අර අලසකම් තිබුණත් නැති කරගන්න එය උපකාර සැලසෙනෝනේ. එහෙමයි. සමහරලාට තමන්ගේ ජීවිතයේ යම් අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩුකම් නැති කරගන්න තමන්ට ඒක අනුග්‍රහ කරනවා. ඒ තමන් උදාර පිනක් රැස් කරලා තියෙනවා හැමතිස්සෙම. එහෙමයි. අපිට මොන කෙනෙක් අඥාන කෙනෙක් ඉන්නවා කියලා. මේ අඥාන කෙනා හැමතිස්සෙම ධනෙ වනස ගන්නවා. හැබැයි සසර එයා පුදුමාකාර විදිහට දන් දීලා අප්‍රමාණ උදාර පිනක් රැස් කරලා තියෙනවා. අර අඥාන කමින් මේක වනස ගද්දි එයාට ආයි ධනෙ උපද්දලා දෙන්නේ කවුද? දන් දීලා රැස් කර පින ආයි ධනෙ උපද්දලා දෙනවා. අඥාන කමින් වනස ගන්නවා. එහෙමයි ස්වාමීනි. හැබැයි දන් දීලා යම් පිනක් තියෙනවා නම් ඒ පින තියෙන තාක් කල් ආයි උපද්දලා දෙනවා. ඒක තමයි පිනේ අසලේ. එහෙයි ස්වාමීනි. ඒක තමයි පිනේ අසලේ. තමන් කම්මැලි වෙලා අලස වෙලා තමන් සසරේ අර හීන වීරයට යද්දි අසත්පුරුෂ ඇසුරට වැටෙද්දි තමන් හැබැයි සත්පුරුෂ ඇසුර දීලා තියෙනවා ලෝකෙට. තමන්ට ආයෙ සත්පුරුෂ ඇසුරෙන් අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි. ඊළඟට තමන් එතකොට මේ ලෝකෙට ධර්ම දාහනේ දීලා තියෙන සුවක්කාත් සම්දිටිය. තමන් නැවත ආයෙ ධර්ම දාහනේ ලැබෙමින් සුභාෂිතේ ලැබෙමින් තමන් ආයෙ හිත ගන්නවා. බලන්න උදාහර පින කසිරි. ඉතින් ඒ නිසා මේ පින්වත් සිල් දිනාටම මේ උදාහර පිනෙන් සසර පුරාම නොඅඩුව නිරතුරුවම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා සසර දුක් දුරු කරගන්නම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දිනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. දෙවි මිනිසුන්ට හිරුමඬල වූ භාග්‍යවතුන් වහන්සේගේ උදාර සම්බුද්ධ භාෂිතය අපගේ යහපත පිණිසම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා වදාලා අද දවසෙත් අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් මහා සංඝරත්නයේ සමා කොටගෙන වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි උදා වූයේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පවුලේ සියලු දෙනාට සිත පැතීම පිණිස පින්වත් ජයනා කොඩිතුවක්කු මහත්මිය සහ හසිත සෙනවිරත්න මහත්මයා විසින් තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. දෙසැම්බර් මාස 24 වෙනි දින උපන්දිනයේ සැමරු චන්ද්‍රසේන සෙනවිරත්න පින්බර පියාණන්ට, දෙසැම්බර් මාස 3 වන දින උපන්දිනයේ යෙදුණු ප්‍රේමදාස කොඩිතුවක්කු පියාණන්ට, ජනවාරි මාස 26 වන දින උපන්දිනයේ යෙදෙන පියසීලී සෙනවිරත්න මෑණියන්ට, පෙබරවාරි මාස 8 වන දින උපන්දිනයේ යෙදෙන ජයන්ති සිගීරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස දීර්ඝායුෂ පිණිස තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදහැවත් උපාසක පිරිසට සලසා දෙත්වා. දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පatti මේ දහම් මඟ විවර කළ දෙමින් අපිට මේ සදහම් නිදානය ලබා දුන්න පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මේ ජයනා කොඩිතුවක්කු මහත්මිය සහ හසිත සෙනවිරත්න මහත්මයා නමින් මිය පරලෝකීය සියලුම අය, මීට වසර 5කට පෙර මිය පරලෝකීය දයානන්ද හිට්ටිආරච්චි පියාණන්ට, ඒ වගේම මීට වසර 2කට පෙර මිය පරලෝකීය ජයවතී වන්නිආරච්චි මෑණියන්ට, සසර පුරා මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා.
පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ජයනා කොඩිතුවක්කු මහත්මිය හසිත සෙනවිරත්න පින්වත් මහත්මයාට, ඒ වගේම දෙසැම්බර් මාස 24 වෙනි දින උපන්දිනයේ සැමරු චන්ද්‍රශ්‍රේණ ශ්‍රීවිරත්න පින්බර පියාණන්ට, ඒ වගේම දෙසැම්බර් මාස 3 වෙනි දින උපන්දිනයේ දුණු ප්‍රේමදාස කොඩිතුවක්කු පියාණන්ට, ජනවාරි මාස 26 වෙනි දින උපන්දිනයේ දින පියසීලී ශ්‍රීවිරත්න මෑණියන්ට, පෙබරවාරි මාස 8 වෙනි දින උපන්දිනයේ දින ජයන්ති සිගීරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ ධර්මින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගත් පින්වත් ජයන්තා කොඩිතුවක්කු මහත්මිය සහ හසිත සෙනවිරත්න මහත්මයා ප්‍රධානයේ පින්වතුන් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැම දිනම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ඒ පිළිබඳව ඔබට ධෛර්යය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. 071 272 88 දුරකථන මාර්ගය ඔස්සේ කරුණු විමසන්න කියලා ආරාධනා කරනවා. එමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත සදහම් සාකච්ඡාව යලි ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.